අසිරිමත් සම්බුදු සරණ. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින අසිරිමත් සම්බුදු සරණ උතුම් දහම් වැඩසටහන ශ්‍රද්ධා රූප වාහිනියනොත් ලක්විරු ගුවන් විදුලියනොත් විකාශනය කරවන්නට දායකත්වයේ දරනවා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් සමන්තා විජේසිංහ මහත්මිය සහ ශ්‍රීමින්ද මානගේ මහත්මයා විසින්. ඉතින් මේ පින්වතුන් අද දවසේ විශාල පිනක් රැස් කර ගන්නවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ අහන්ට සලස්වලා ලෝක සත්වයාට. ඉතින් ඒ නිසා ධර්ම දානයේ පින මහත්ඵලයි මහනිසංසයි. ඒ ගැන හිතලා මේ පින්වතුන් පළමුවෙන් සන්තෝෂයටපත් වෙන්න ඕන. අපි සරණ ගිය තථාගතයන් වහන්සේගේ බුදු ගුණ කඳ අනන්තයි අප්‍රමාණයි කියලා ඔබ අහලා තියෙනවා. බුදු ගුණ භාවනා කරනකොට බුදු ගුණ වන්දනා බුදු ගුණ පූජා පවත්වනකොට බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි කියලා කියනවා. ඒතර ඔබට දැන් තේරෙන්න ඕන බුදු ගුණ අනන්තයිමයි කියලා. මොකද අපි දැන් බොහෝ කාලෙක ඉඳලා මේ දහම් වැඩසටහන කරන්නේ. එතකොට තාම බුදු ගුණ දේශනාව ඉවර නැහැ. එච්චර බුදු ගුණ. දැන් අද ධර්ම දේශනාවත් පෙර නොඇසූ විරු බුදු ගුණ 8ක් තියෙන දේශනාවක් අද අපි ඉගෙන ගන්නේ. මේ දේශනාව අපි කෙලින්ම ඉගෙන ගමු මේ දීඝනිකායේ දෙවෙනි පොත් වහන්සේගේ තියෙන මහා ගෝවින්ද සූත්‍රය. මේ දේශනාවෙන් බුදු ගුණ ඉගෙන ගන්නත් පුළුවන්. ජාතක කතාවක් ඉගෙන ගන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාව. ප්‍රඥාව. අපි ඒ නිසා දීර්ඝ දේශනාවක් නිසා කෙලින්ම අපි දේශනාව ආරම්භ කරමු. ඒ කාලේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ ගන්ධ කුටියේ. අදටත් එහි පාදම දකින්න ලැබෙනවා. දිනෝ දහසක් ජනී ජනයා භාග්‍යතුන් වහන්සේ වැඩ සිටපු කුටියට නල්ල තියලා වන්දනා කරනවා. බොහෝ දිනාට යහපත පිණිස පවතින පින් රැස් වෙනවා ගිජ්ජකූටේ ගන්ධ කුටිය වන්දනාවෙන්. ඉතින් ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූටේ වැඩ සිටියේ. එකල්ලි පංචසික ගහන්දරුවේ දිව්‍ය පුත්‍රයා මධ්‍යම රාත්‍රියේ මනස්කාන්ත පැහැයකින් යුතුව මුළු මහත් ගිජ්ජකූටයෙන් බබලවාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළා. මේ පංචසික බොහෝ කාලයකට කලින් ඉතාමත් ඈත අතීතයේ මනුස්ස ලෝකේ හිටපු ගොපළු දරුවෙක්. මේ ගොපළු දරුවා හරි හොඳ කෙනෙක්.
ගවයන් දක්කගෙන ගිහිල්ලා තනකොළ තියෙන පැත්තකට ගවයන් අතහැරලා ඔහු කරන්නේ උදුළු කෙටියක් කරන් පාරේ තියෙන වලවල් වහනවා. වතුර යන්න නැතුව පාරවල් හැරෙන තැන් බල්ලා කාණු කපනවා. මිනිසුන්ට යන්නේන තැන් අමාරු තැන් බල්ලා ඒ දඬු දානවා. ගස් කපලා ඒ දඬු හදනවා. ඊට පස්සේ මිනිස්සු මහාන්සියෙන් ඉන්න තැන්වල ලොකු මැටි කල ගෙනල්ලා වතුර පුරවලා තියෙනවා. හරකුත් බලා ගන්නවා. බොහෝ ජනයාට සුවය හදලා ඔහු ගිහිල්ලා ඉපදුනා තරුණ කාලෙම මැරුණා. මම හිතේ සර්පෙක් ගහලා මැරෙන්න ඇති කැලේ යනකොට. අවුරුදු 16 17 වගේ තරුණ කාලෙම පුංචි කාලෙම මැරුණා. අර කරගත් පුංචි කාලෙම හොඳ හිතක් තිබ්බ නිසා. අවුරුදු 16 වගේ පුංචි දරුවෙක් තරුණ පුතෙක් ඔය වගේ මිනිසුන්ට සේවය කරනවා කියලා කියන්නේ කොච්චර හොඳ හිතක්ද. ඊට පස්සේ ඒ දරුවා බ්‍රහ්මචාරී කෙනෙක්. ඉතින් මේ වාගේ හොඳ ගුණධර්ම මුල් කරගෙන හැබැයි තරුණ කාලේ මැරුණා. මැරිච්ච ගමන් ගිහිල්ලා ඉපදුනා චාතු මහරජකේ මනුස්ස අවුරුදු 90 ආයුෂ ඒ පුදුම කර්ම විපාකයක්. ඒ තරුණ කාලෙමනේ මැරුණේ. අවුරුදු 16 පුතෙක් වගේම තමයි ඉපදුනේත්. ඒ නිසා පංචසික දිව්‍ය පුත්‍රයා බොහොම තරුණ ස්වරූපයෙන් ඔහු කොණ්ඩේ බඳිනවා රැලි 5ක් හිතන විදිහට. ඉතින් කොණ්ඩ 5ක් කියන එක තමයි පංචසික කියන්නේ. හොඳ දිව්‍ය පුත්‍රයෙක්. මිහිරට ගීත වාදනය කරන්න පුළුවන්, වයන්න පුළුවන්. ඉතින් මේ පංචසික ශාස්ත්‍රඥ වහන්සේ සරණ ගියා. ශ්‍රී සද්ධර්මයේ සරණ ගියා. ආර්ය මහා සංඝරත්නයේ සරණ ගියා. දවසක් බුදුරජාණන් වහන්සේ ගිජ්ජ කූටියේ වැඩ ඉන්න කාලේ මුළු ගිජ්ජ කූටියෙන් බබලවගෙන බුදුරජාණන් වහන්සේ ළඟට මේ ආවේ. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පස්ව හිටගත්තා. සාමාන්‍යයෙන් දෙවරු හිටගෙන තමයි බණ අහන්නේ. ස්වාමීනි දැන් පංචසික කියන වන්දනා කළා. මා මේ තව්තිසා දෙවියන් ඉදිරියේ යමක් අසන ලද්දේද පිළිගන්න ලද්දේද මම තව්තිසා දෙවියෝ ළඟ යම් කතාවක් ඇහුවා. මට ඒක බුදුරජාණන් වහන්සේ ඉස්සරහ කියන්න පුළුවන්ද? පංචසික ඒකට අවසර දෙනවා කියන්න. ස්වාමීනි මේක බොහෝ පෙර දවසකට කලින් සිද්ධ වෙච්ච දෙයක්. ස්වාමීනි ඒ දවස්වල වස් පවාරණේ කාලේ දෙවරු දිව්‍ය සුධර්මා සභාවට එකතු වුණා. ඒ සක් දෙවිඳුට ඒ දිව්‍ය සුධර්මා සභාවේ මනස්කාන්ත ආසනයක් පනවලා තිබෙනවා. සතර දිසාවේ දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ සතරවරන් දෙවියන්ට මනස්කාන්ත ආසන පනවලා තිබෙනවා. අනෙක් දෙවිවරුන්ට ඒ දිව්‍යානුභවය අනුව ආසන පහළ වෙලා තිබෙනවා. දිව්‍ය වූ සුධර්මා දිව්‍ය සභාවේ මනස්කාන්ත වූ සුවඳ පැතිරිලා තිබෙනවා. අනේක පුෂ්පයන්ගෙන් සුසැඳිව තිබෙනවා. සක් දිව්‍ය රජහනෝ දේවානමින්දු සක් දෙවිඳු සුධර්මා දිව්‍ය සභාවේ අග්‍ර වූ ආසනය අසුන් ගත්තා. සුධර්මා දිව්‍ය සභාවේ සක් දෙවිඳු ආසනාරූඪ වුණාට පස්සේ 33ක් සක් දෙවිඳුගේ යාළුවෝ 33 දෙනා ඒ දිව්‍ය පුත්‍රයෝ 33 දෙනා අසුන් ගත්තා. ඊට පස්සේ සතරවරන් දෙවියෝ දිසා 4 අසුන් ගත්තා. ඊට පස්සේ එම්පත් දිවරු ඊට පිටිපස්සේ ඒ සතරවරන් දෙවියන්ට පිටිපස්සේ මම අසුන්ගෙන හිටියේ. ඉතින් ස්වාමීනි මෙහෙම අපි බොහෝම සන්තෝෂෙන් දිව්‍ය සභාවේ කතා කරන්න සූදානම් වෙනකොට සක් දෙවිඳු ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සක් දෙවිඳු ඊටම සන්තෝෂයටපත් වුණා. ඇයි මේ අලුතෙන් ඉපදුන දිව්‍ය පුත්‍රයෝ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පින් කරගෙන මෑත භාගයේ දිව්‍ය ලෝකෙ ඉපදෙච්ච දෙවිවරු අපුදුම අනුභව සම්පන්නයි. බබලනවා. හරිම අනුභව සම්පන්නයි. දැන් තමයි දිව්‍ය ලෝකේ කට්ටිය වැඩිපුරම උපදින්නේ. තින් සක් දෙවිඳුට හරි සතුටුයි. මෝදන්ති වත බෝ දේවා තාවතින් සංස ඉන්දකා. මේ දෙවියන් සහිත සක් දෙවිඳු තව්තිසාවේ හරියට සතුටටපත් වුණා.
හායන්ති අසුරාකාය අසුරයෝ අඩු වෙලා යනවා. ඊළඟට දිව්‍ය පිරිස පිරී යනවා කියලා සන්තෝෂයටපත් වෙනවා. ඉතින් ස්වාමීනි ওই වෙලාවේ දැන් බලන්න දෙවිවරු සතුටටපත් වෙනවා අලුත් දෙවිවරු දැකලා. මේක හොඳයි මේ ඔන්න ඔබටත්. දැන් සමහර අය ඉන්නවා බණ අහන්න කලින් ආපු අය. ඊළඟට පන්සල් වල අසපු වල ආරාම වල විහෙර විහාර වල දායක වෙලා ඉස්සර ඉඳලා අලුතෙන් කවුරු හරි ඇවිල්ලා වැඩක් කළොත් අලුතෙන් කවුරු හරි ඇවිල්ලා බණ ඇහුවොත් රුස්සන්නේ අපි ඉස්සරලා ආපු අය මුන්ට තමයි දැන් තැන ඇවිල්ලා තියෙන්නේ. අපිව දැන් ගණන් ගන්නවත් නැහැ. දැක්කද දිව්‍ය ලෝකෙක නම් යන්න වෙන්නේ නැහැ. දැන් මේ බලන්න දෙවිවරු හරි සතුටුයි අලුතෙන් දෙවිවරු ඉපදිනවන්න. හරිම සතුටුයි. දැන් මනුස්ස ලෝකෙ කොහොමද? අපි ඉස්සර අය උඹලා අපෙන් අහලා වැඩ කරපල්ලා. දැන් වෙනම මෙතන ඇවිල්ලා 아무තු රංගපෑම් කරන්න හදන්න එපා මේ අලුතෙන් ඇවිල්ලා. ඊට හාමුදුරන්ටත් බයිනවා. මේ හාමුදුරන්ටත් මුල මතක නැහැ. කෙලෙහි ගුණ නැහැ. දැන් ඒකට මේ මිනිසුන්ට කෙලෙහි ගුණ ගැන කියලා දුන්නේ කවුද කියලාත් මතක නැහැ. ඒකට එයාටත් කෙලෙහි ගුණේ නැහැ. ඒකට මේ හාමුදුරන්ට කෙලෙහි ගුණ නැහැ. මුල මතක නැහැ. ඉස්ස පරණ කට්ටිය කපලා දාලා අලුත් අය තමයි දැන් හාමුදුරන්ට ලොකු බලමුකු ඉතින් කියලා ලස්සන යනවා විතර්ක ਵਿਚාර ප්‍රපංච ලස්සනට යනවා හිත තුළ. ධර්මේ නැහැ. ඉතින් ඒ නිසා බලන්න දිව්‍ය ස්වභාවය හරියට සතුටු වෙනවා අලුතින් දෙව්ලොව ඉපදෙන අය ගැන. ඉතින් සක්දෙවිඳු මේ විදිහට දෙවියන් අතර දහම් කතාව ආරම්භ කළා. මෝදන්ති වත බෝ දේවා තාවතින් සාසයින්දකා තථාගතං නමස්සන්තා ධම්මස්සච සුධම්මතං. බවත්නි ඒකාන්තරයෙන් ඉන්ද දෙව් රාජ්‍ය ප්‍රමුඛ තවතිසා දෙවියෝ තථාගතයන් වහන්සේටද ශ්‍රී සද්ධර්මයටද උතුම් පිළිසරණටද වඳිමින් ප්‍රීතියටපත් වුණා. නවේ දේවා පස්සන්තා වන්නවන්තේ යසස්සිනේ සුගතස්මින් බ්‍රහ්මචර්යස්මින් චරිත්වාන ඉදාගති. සුගතයන් වහන්සේගේ ශාසන බඹසර හැසිරিলা අලුතෙන් උපන් දිවිවරු ඊටමත් යසසින් පැහැයෙන් අනිත් දිවිවරු අබිඹවා බබලනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගිය අය මෙතන බඹසර කියලා කියන්නේ කාරණා කිහිපයක්. එකක් තමයි දම්පැන් පූජා කරමින් ශාසනය පින් කර ගන්න අයටත් කියනවා බඹසර කියලා. ඊට පස්සේ සිල් රකින්න සීලයක් විදිහට කාම ඇසුරෙන් වෙන් වෙලා වාසය කරන එකටත් බඹසර කියනවා. ඊළඟට සුවදාර මේ සන්තුෂ්ටි තමන්ගේ බිරිඳගෙන් තමන්ගේ ස්වාමියාගෙන් පමණක් සතුටු වෙන එකටත් බඹසර කියනවා. ධර්ම ප්‍රචාර කටයුතු කරන එකටත් බඹසර කියනවා. ගෞතම බුද්ධ ශාසනයටත් බඹසර කියනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයටත් බඹසර කියනවා. එතකොට මේ බුද්ධ ශාසනයේ කොයිම ආකාරයකින් හරි පිහිලි සරණ හදා ගන්නවා. ඉතින් ඒකට දෙවිවරු කියන්නේ බුද්ධ ශාසනයේ බඹසර හැසිරීලාවා කියලා. ඉතින් බුදුරජාන් වහන්සේගේ ශාසනයේ තෙරුවන් සරණ ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ගියාට පස්සේ අනිත් දෙවිවරු අතර වෙනමම බැබලෙනවා කියනවා. ඊට පස්සේ තියෙනවා තේ අඤ්ඤේ අති රෝචන්ති වන්නේන යසසායුනා ශාවකහ බූරි පඤ්ඤස්ස විශේෂූපගතයිද. අනිත් දෙවිවරුන්ට වැඩිය බබලනවා වර්ණේනොත් යසසිනොත් ඒ වගේම ආයුෂේනොත්. බූරි පඤ්ඤ මහත් වූ නුවණක් තියෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විශේෂ පිළිසරණ ලබාගෙන මෙහාවට පස්සේ ওই විදිහට බබලනවා. ඉදන් දිස්වාන නන්දන්ති තාවතින්සාසයින්දකා තථාගතං නමස්සන්තා ධම්මස්සච සුධම්මතන්ති. ඉතින් කියනවා තාවතින්ස දෙවිවරු තථාගතයන් වහන්සේටත් තථාගත ධර්මයටත් උතුම් පිළිසරණටත් සක්දෙවිඳු සහිතව ඊටමත් ආදර ගෞරවයෙන් වඳිනවා. ඉතින් මේ විදිහට දෙවිවරු දිව්‍ය ලෝකේ දැන් බලන්න දිව්‍ය ලෝකේ දිව්‍ය කතා බහ. දිව්‍ය ලෝකේ දිව්‍ය සභාව. ඊට පස්සේ දැන් පංචසිකේ සභාවේ ඉඳලමයි ඇවිල්ලා මේ විස්තර ටික භාග්‍යවතුන් වහන්සේට කියා හිටින්නේ. මේ මහා ගෝවින්ද සූත්‍රේ. ඊට පස්සේ
ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් සාග්දෙවිඳුන් සහිත දෙවිවරු පුදුම ප්‍රීතියටපත් වෙලා දැන් මෙහෙම ඉන්නකොට ස්වාමීනි සාග්දෙවිඳු මේ දෙව් පිරිසට කිව්වා නිදුක්වරුනි මාරිස ඔබලා කැමැතිද බුදුරජාණන් වහන්සේගේ තියෙනා වූම ගුණ 8ක් අහන්න. අර දිවරු ඔක්කොම එක හඬින් කිව්වා තියෙනා වූම ගුණ 8ක් අහන්න අපි කැමැතියි. දැන් අද කාලේ බුදු ගුණ අහන්න කැමති නැහැ. කෙලින්ම පටිච්චසම්පාදේ කියන්න කියනවා. කෙලින්ම පංච උපාස්කන්ධය කියන්න කියනවා. කෙලින්ම අභිධර්මයේ කියන්න කියනවා. සරලව එපා කියනවා. සරල හරියන්නේ නැහැ කියනවා. දැන් මේ සග්දෙවිඳු සෝවාන් සතරවරන් දෙවිවරු සෝවාන් 33 දෙනෙක් දෙවිවරු සෝවාන් සෙම්පත් දෙවිවරුන්ගෙන් ගොඩාක් අය සෝවාන් වෙච්ච අය සග්දෙවිඳුගේ සභාවේ ඉන්න ගොඩාක් දෙව් පිරිස මාර්ගඵල ලැබපු අය ශාසනයේ පිහිට අරන් දෙව්ලොව ගිය දිව්‍ය පිරිස ඉන්නේ දැන් මොනවද දිව්‍ය සභාවේ කතා වෙන්නේ බුදු ගුණනේ ඇහුවා මම බුදු ගුණ 8ක් කියන්නම් අහන්න කැමතිද කැමතියි කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා එහෙනම් අහගන්න. බවත් තවතිසා වැසි දිවිවරුනි. මොකද්ද හිතන්නේ මේ ගැන? අපේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මොන තරම්නම් බොහෝ ජනයාට හිත පිනිස බොහෝ ජනයාට සුව පිනිස ලෝකානුකම්පාව පිනිස දෙව් මිනිසුන්ගේ යහපත පිනිස හිතසුව පිනිස පිළිපන්සේක් දෙයක් බොහෝ ජනයාට හිතසුව පිනිස යහපත පිනිස දෙව් මිනිසුන්ට හිතසුව පිනිස මේ විදිහට පිළිපන් මේ විදිහේ ගුණයෙන් යුක්ත වූ ශාස්ත්‍රුන් වහන්සේ නමක් අතීතේවත් දකින්න නෑ. කාශ්‍යප බුද්ධ ශාසනයේ මේ පිට කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමක් නෑ මේ විදිහට බොහෝ දෙනාට දෙව් මිනිසුන්ට හිතසුව පිණිස කටයුතු කරපු. ඒ වගේම වර්තමානයේවත් දකින්න නෑ බුදුරජාණන් වහන්සේ හැරෙනකොට බොහෝ දෙනාට හිතසුව පිණිස පිළිපන්. බුදුරජාණන් වහන්සේගේ සෑම සිරිපාවක්ම එසවුනේ බොහෝ ජනයාට හිතසුව පිණිස. උන්වහන්සේ දුගී පැල්පතේ හෝ බමුණු සිටු කුලේ හෝ දුකින් බොඳවා ගන්න බොහෝ දුර වඩිනවා. මහ වැස්සේ තෙමෙනවා අවුරැසින් දැනෙනවා කුසගිනි දැනෙනවා බුදු සමිඳු වඩිනවා. උන්වහන්සේ දුගී පැල්පතට බමුණු සිටු කුලයට වඩිනවා. කුඹුරට වඩිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට එදාට දානේ නැහැ. ඒත් අන් අයගේ යහපත පිණිස කටයුතු කරනවා. 45 වසක් පුරාම ගෙවුන සෑම තප්පරයක්ම බොහෝ දෙවි මිනිසුන්ගේ යහපත උදෙසාම ගත වුණා කියලා යමක් ඇද්ද? ඒ අපගේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ජීවිතයයි. තථාගත බුදුරජාණන් වහන්සේ වජිරාසනයේ සෞඛ්‍යලසුන් නසා පිංගුතුනි සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. උන්වහන්සේගේ කෘත්‍ය නිකිලස් බව අවසන්. එහෙනම් එදා ඉඳලා කියපු සෑම වචනයක්ම ගත කරපු සෑම දෙයක්ම පාත්‍රය අරගෙන යම්කිසි ගෙදරකට පින්ඩ පාතේ වඩිනවා නම් ඒ හිතසුව පිණිස. උන්වහන්සේ වසලයන්ගේ ගමට වඩිනවා නම් ඒත් හිතසුව පිණිස. අසූචි කඳ කරේ තියාගෙන යන සුනීතල වගේ ඒ ඇත්තු යන පාරේ බුදුරජාණන් වහන්සේ වඩිනවා නම් බොහෝ හිතසුව පිණිස. ආලෝකගේ විමානයට වැඩියා නම් හිතසුව පිණිස. පාණ්ඩු කම්බල සෛලාසනයට වැඩියා නම් ඒත් හිතසුව පිණිස. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන් ළඟට වැඩියා නම් හිතසුව පිණිස. බුදුරජාණන් වහන්සේ හේතුවක් නැතුව අර්ථයක් නැතුව තවක් කෙනෙක් ළඟට වඩින්නේ නැහැ. හේතුවක් නැතුව අර්ථයක් නැතුව මාවතේ වඩින්නේ නැහැ. හේතුවක් නැතුව අර්ථයක් නැතුව සිරිපා සංගල තියන්නේ නැහැ. උන්වහන්සේගේ සෑම පියවරක් මෙසුනේ බොහෝ ජනයාට හිතසුව පිණිස. ගොඩාක් අය දුකින් මිදුණා. නිරේ යන අය නිරෙන් ගොඩ ගියා. ගෙම්බා පවා ධර්මය අහලා සුගතිය ඉපදුණා. කාන්තක අස්වැයා පවා සුගතිය ඉපදුණා. ඊළඟට මීවදයක් පුදපු වඳුරා පවා දෙව්ලොව ඉපදුණා. පාරිලෙයක හස්තියා පවා දෙව්ලොව ඉපදුණා. එදා නාලාගිරි දමනය වෙලා ඔහු පංචශීලයේ හික්මුණා. ඉතින් මේ විදිහට තිරිසන් සත්වයාට පවා යහපත ඇති වුණා. මිනිසු ගැන කවර කතාවද? අද කවුද සරණ ලබන්න ඉන්නේ? අද කවුද පංචශීලයේ පිහිටන්න ඉන්නේ? අද කවුද පැවිදි වෙන්න ඉන්නේ? අද කවුද මාර්ගඵල ලබන්නේ? අද කවුද අරහත්ත්වයටපත් වෙන්නේ?
මේ ගමේ හෝ මේ නගරේ හෝ මේ ජනපදයේ හෝ මේ රටේ හෝ වෙනත් රටක හෝ සිව් මහ දිවයිනේ හෝ දෙව්ලොව හෝ බඹලොව හෝ මේ සක්වල හෝ දස දහසක් සක්වල හෝ කෝටි ප්‍රකෝටි ගණන් සක්වල හෝ එතෙන්ට බුදුරජාණන් වහන්සේ වඩිනවා. බොහෝ දෙව් මිනිසුන්ට හිත සුව පිණිස පහළ වුණා. මෙවැනි වූ ශාස්ත්‍රඥ වහන්සේ නමක් පින්වත් දෙවිවරුනි අතීතේවත් දකින්න නැහැ. පින්වත් දෙවිවරුනි වර්තමානයේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ හැර වෙනනම් ශාස්ත්‍රඥ වහන්සේ නමක් බොහෝ දෙවි මිනිසුන්ට හිතසුව පිණිස පහළ වූ වෙනත් ශාස්ත්‍රඥ වහන්සේ නමක් නැත කියලා සක්දෙවිඳු බුදුගුණ කියන්න ගත්තා. සුධර්මා දිව්‍ය සභාවම සාදුනාදෙන් ගිගුම් දුන්නා. මේ වනාහි දෙව්ලොව දහම් කතාව. ඊළඟට කියනවා පින්වත් දෙවිවරුනි මේ දහන්ට තථාගතයන් වහන්සේ තුල තියෙන දෙවිනි සම්බුදු ගුණයක්. ඒ තමයි තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඊටා මැනවින් දේශනා කළා. ස්වාකාතෝ භගවතා ධම්මෝ ඊටාමත් මැනවින් දේශනා කළා. ඒ ධර්මයෙන් රාග දේශ මොහ ප්‍රහාණය වෙනවා. ඒ ධර්මයෙන් දෘෂ්ටි ගැලවිලා යනවා. ඒ ධර්මයෙන් සත්‍ය අවබෝධ වෙනවා. මනාකොට දේශනා කරන ලද ධර්මයක් ස්වාකාතයි. ඒ ධර්මයේ සම්දිට්ඨිකයි. මේ ජීවිතේදීම විපාක දෙනවා. ආය පරලෝකදී අමුතුවෙන් හොයන්න දෙයක් නෙවෙයි. ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මේ ජීවිතේම ප්‍රතිඵල ලැබෙන එක සාන්දෘෂ්ටිකයි. අකාලිකයි. මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සෑම කාලයකටම සනාතන දහමක්. ඒ වගේම යම් කෙනෙක් සෝවාන් වුණොත් ඒ මොහොතේ මෙයා සතර අපායන් නිදහස් වෙනවා. කෙනෙක් රහත් වුණොත් ඒ මොහොතේ මෙයා සසර දුකෙන් නිදහස් වෙනවා. ඕනම කාලයක ප්‍රතිඵල ලබා ගත හැකි නිසා අකාලිකයි. ස්වාකාන්තෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ. එහි පස්සේ ඕනම කෙනෙකුට ඇවිත් බලන්නේයි කියලා විවෘත කොට විස්තර කොට විභාග කොට පෙන්වන්න පුළුවන් දහමක්. ඒවා විස්තර කරනකොට විවෘත කරනකොට බබලනවා මිසක් ඒකේ දෝෂ මතුවෙන්නේ නැහැ. අද කාලේ බලන්න අද කාලේ යම් දහම තියෙනවා නම් යම් කිසි ආගම් මතවාද ඒවා විස්තර කර කර යනකොට ඒ වගේ වංහුම්ම අහුවෙනවා. ඒකේ දෝෂම අඩු වෙනවා වැරදිම අහුවෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අකුරක් ගානේ ලිස්සත් ශාසනයම බබලනවා. එහි පස්සේ කො ඇවිත් බලන්න කියලා කියන්න පුළුවන්. ඕපනයිකෝ මේ ධම තියෙන්නේම තමාට ගලපලා බලන්නමයි. තමා තුලින්මයි දකින්න තියෙන්නේ. ඊළඟට පච්චන්තං වේදිතබ්බෝ විඤ්ඤුහි තම නැනපමණින් අවබෝධ කරගන්න ඕන. පින්වත් දෙවිවරුනි මෙසේ ස්වාකාත වූ ධර්මයක් දේශනා කරපු මුලැමැදාග පිරිසුදු මේ වාගේ පිරිසුදු ධර්මයක් දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේ නමක් අතීතේවත් දකින්න නැහැ. අනාගත මේ වර්තමානයේ අපේ බුදුරජාණන් වහන්සේ හැර තවත් කෙනෙක් දකින්න නැහැ. මේ වනාහි බුදුරජාණන් වහන්සේ තුල තියෙන අපූර්ව සම්බුදු ගුණය දිව්‍ය සභාවම සාදුනාදෙන් ගිගුම් දුන්නා. ඊළඟට දේශනා කරන සක්දෙවිඳු පින්වත් දෙවිවරුනි මේ දහඬ මේ කුසලයි මේ අකුසලයි ඊළඟට මේවා වැරදි මේවා හරි ඉමේ ධම්මා සාවජ්ජා ඉමේ ධම්මා අනවජ්ජා ඉමේ ධම්මා සේවිතබ්බා ඉමේ ධම්මා අසේවිතබ්බා මේ සේවනය කළ යුතුයි මේ සේවනය නොකළ යුතුයි ඊළඟට මේ පහත් දෙයක් මේ උසස් දෙයක් ඊළඟට මේ සුදු පැහැගත් දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ කුසල් අකුසල් ධර්ම ගැන සේවනයේ කළ යුතු නොකළ යුතු දේ ගැන හීන ප්‍රනීත ධර්මයෝ ගැන සුදු කළු ධර්මයේ ගැන සුදු කළු මිශ්‍ර ධර්මයන් ගැන මේ සෑම දෙයක් ගැනම බුදුරජාණන් වහන්සේ පැනෙව්වා. හරියටම හරි බුදුරජාණන් වහන්සේ පැනෙව්වා. තොර කුසල් අකුසල් සේවනය කළ යුතු නොකළ යුතු යහපත් අයහපත් දේවල් කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. මෙවැනි වූ ශාස්ත්‍රඥ වහන්සේ නමක් අතීතේවත් වර්තමානයේවත් බුදුරජාණන් වහන්සේ හැරෙන්නේ නැහැ. පින්වතුනි ඒ කාලේ කුසල් අකුසල් ගැන අමුතු කතා තිබ්බා. ගංගානම් ගඟේ ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වාම දාන දුන්නත් පින් රැස් වෙන්නේ නැහැ කියලා එකෙක් කිව්වා.
ගංගානංගගේ ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වාම මේ මිනිස්සු ඝාතනය කරගෙන ගියත් සිද්ධ වෙන පවක් සිද්ධ වෙන්නේ නැහැ. එතන සිද්ධ වෙන්නේ හතර මහා ධාතුන් හරහා කඩුවක් යන එක විතරයි කියලා කිව්වා. ඊළඟට ඒ අය පව් කියලා සිද්ධ කළේ මේ සිහි කළේ දැන් ඔන්න දානෙකට යනවා. දානෙකට ගිහලා මැස්සෝ ළඟ ඉඳින් දෙන කෑම ගන්නෑ. මැස්සන්ට තිබ්බ ආහාරයක් අපි නිසා මැස්සන්ට නැති වුණා. ඒක අපෙන් සිද්ධ වෙච්ච පවක් කියලා ආහාර ගන්නෑ. ඊට පස්සේ එතන බල්ලෙක් හිටියොත් දාන දෙන තැන ඒ ආහාර ගන්නෑ. එයා හිතනවා බල්ලට දෙන්න තමයි කෑම ටික තිබ්බේ. ඒක මං අපි යාම නිසා නැති වුණා කියලා ගන්නෙ නෑ. ඊට පස්සේ ගැබිනි මාතාවක් ළඟට ගිහිල්ලා දෙන දානේ ආහාරය ගන්නෑ. මේ ආහාරය මේ ගැබිනිය ගත්තා නම් කුසේ ඉන්න දරුවටත් ආහාරයක්, කුසේ ඉන්න දරුවට ආහාරය අපි නැති කළා කියලා ගැබිනියක් දෙන දානේ ගන්නෑ. මෙන්න පින්පව් ඒ කාලේ තිබ්බ. ඊට පස්සේ පින් කියලා හිතුවේ හතර ගාතෙන් බිම වැටිලා ගවයන් මේ වර්චස් කරන ඒවා කනවනම් ගවයෙක් විදිහට, බල්ලෙක් විදිහට, එළුවෙක් විදිහට ඉන්නවනම් ඒක තමයි මහා කුසල් කියලා එයයි කිව්වේ. ඒ ලෝකේ මේ කුසලේ, මේ අකුසලේ, මේක කරන්න, මේක නොකරන්න, මේක සේවනය කරන්න එපා, මේක සේවනය කරන්න කියලා මනාව පහදලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. කුසල් අකුසල් ගැන. දැන් බටහිර රටවල් වල එක දිගට දෙමව්පියෝ මරණ ඒවා, දෙමව්පියෝ මරණ ඒවා. දැන් බලන්න මේ කොරෝනා ප්‍රශ්නේදී වුණත් අව වයසක අය ටික අත්හැරින් තරුණ අය බේර ගන්න ඕන කියලා වයසක අය අත්හැරියා. සමහරලාට තරුණ අය බේර ගන්න ඕන කියලා වයසක අය අත්හරිනවා කියන්නේ තමන්ගේ මව්, තමන්ගේ පියා, මව පියාගේ මරණයට වගේ කියන්න වෙනවා. ඊළඟට මව දුක් විඳී, පියා දුක් විඳී කියලා ඉන්ජෙක්ෂන් ගහලා මේ සැනසෙල්ලේ මැරෙන්න කියලා නින්දෙන් මැරෙන්න අරිනවා. ඊළඟට බට ගහලා බට ගලවනවා. මේ ඔක්කොම මව මැරීම, පියා මැරීමනේ. ඒතර මව මැරුණ, පියා මැරුණ කියන කල්පයක් දුගතිය යනවා. කල්පයක් සුගතිය මේ මනුස්ස ලෝකෙට ආයෙ එන්නේ නැහැ. කල්පයක් නිරේ අවීචිමා නරකාදී උපදින්නේ කියලා කවුද දන්නේ? බටහිර මිනිස්සු. මේ මිනිස්සු මෝහෙන් වැහිලානේ. අපි ඉපදුනා නම් ඒ රටවල මොකක් වෙයිද? එහෙනම් අපි මේ පව් වලින් වළක්වා ගත්තේ කවුද? අපේ බුදුරජාණන් වහන්සේ. මේ පින්, මේ පව් ඊළඟට තමන්ගේ බිරිඳට, තමන්ගේ ස්වාමියාට යුතුයකම් ගරුත්වය ඒවා ඉෂ්ට කරන්න ඕනේ. ඒවා ඉක්මවා යෑම පාපයක්. කවුද කියලා දුන්නේ? බුදුරජාණන් වහන්සේනේ. ඒවා සත්‍ය මේවානේ. බොරු ඒවාද? උපකල්පනය කරපු ඒවාද? එහෙම නෙමෙයි. ඒක සත්‍ය නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ. එහෙම සිද්ධ වෙන නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ. බුදු කෙනෙක් පහළ නොවෙන්න හොඳ නරක යහපත අයහපත නම් හිතා ගන්නවත් බෑ. හිතා ගන්නවත් බෑ. අපි මෙහෙම දවසක්වත් මෙහෙම බේරුණේ බුදු කෙනෙක් පහළ වෙච්ච නිසා. හොඳ නරක කුසල් අකුසල් සේවනය කළ යුතු නොකළ යුතු දේවල්, පහත් දේවල්, උසස් දේවල් අපිට කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. දැන් බලන්න අපිට දැන් දෙවිවරු දිව්‍ය ලෝකේ කියනවා පින්වත් දෙවිවරුනි මේ කුසල් අකුසල් හොඳ නරක යහපත අයහපත සේවනය කළ යුතු නොකළ යුතු දේ සුදු කළු ධර්ම ගැන බුදුරජාණන් වහන්සේ තරම් මනාව දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේ නමක් අතීතේවත් දකින්න නැහැ. වර්තමානයේත් අපේ බුදුරජාණන් වහන්සේ හැර කිසි කෙනෙක් දකින්න නැහැ. මේ වනාහි බුදුරජාණන් වහන්සේගේ අපමණ ගුබුදු ගුණ මුළු දිව්‍ය සභාවම සාදුනාදෙන් ගිගුම් දුන්නා. දිව්‍ය සභාවම සාදුනාදෙන් ගිගුම් දුන්නා. බුදු ගුණයක් ගානේ දෙවිවරුන්ගේ පැහැය වෙනස් වෙනවා. බුදු ගුණ වලින් සතුට වෙනකොට තමන්ගේ පාට වෙනස් වෙනවා. දෙවිවරුන්ගේ දිව්‍ය සභාවම බැබලිලා ගියා. ඒ ධර්මයේ දේශනා කරන සක් දේවේන්ද්‍රයා මනාව බැබලී ගියා. ඊළඟට කියනවා පින්වත් දෙවිවරුනි දැන් බුදු ගුණ තුනක් කිව්වා. පළවෙනි එක තමයි බොහෝ ජනයාට හිතසුව පිණිස පහළ වූ තවත් ශාස්ත්‍රඥ වහන්සේ නමක් නැහැ. බුදුරජාණන් වහන්සේ තරම් අතීතේවත් වර්තමානේවත්. ඊළඟට ස්වාකාත වූ මෙවැනි ධර්මයක් දහම් ගුණ සහිත මෙවැනි වූ ධර්මයක් දේශනා කරපු ශාස්ත්‍රඥ වහන්සේ නමක් අතීතේත් නැහැ වර්තමානයේත් නැහැ. ඊළඟට තුන්වෙනි එක තමයි මේ සේවනය කළ යුතුයි, මේ සේවනය නොකළ යුතුයි, මේ කුසල්, මේ අකුසල්, මේ හීනයි, මේ ප්‍රණීතයි, මේ සුදුය, මේ කළුය කියලා මේ දහම් ගැන දේශනා කරපු තවත් ශාස්ත්‍රඥ වහන්සේ නමක් නැහැ.
හතරවෙනි කාරණාව ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයන් හට නිවන කරා යන ප්‍රතිපදාව මැනවින් දේශනා කළා. ඊළඟට නිවනත් ප්‍රතිපදාවත් නිවනත් මනාව ගැලපිලා එනවා. යන්සේ ගංගා නදියේ ජලය යමුනා නදියේ ජලයට ගැලපී යයිද සම වේද ඒ වාගේ ශ්‍රාවකයන් හට නිවන කරා යන ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ වදාළා. නිවන කරා යන ප්‍රතිපදාව නිවනට ගැලපෙනවා, නිවන ගැලපෙනවා මේ ප්‍රතිපදාවට. ඉතින් මේ විදිහේ ප්‍රතිපදාවයි නිවනයි මනාව පෑහිලා යන තවත් ශාසනයක්, තවත් ධර්මයක් නම් දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේ නමක් අතීතේවත් වර්තමානයේවත් බුදුරජාණන් වහන්සේ හැරෙන්නේ නැහැ කිව්වා. දැන් ඒ කාලේ හිටියා වෙන ශාස්ත්‍රවරු. ඊට පස්සේ කිව්වා නිවන් දකින්න ඕන නම් උදේ පාන්දරම නැගිටලා හිස හැරුණ පැත්තට ඵලයල්ලා ප්‍රපාතකින් වැටිලා මැරුණොත් නිවන් දකින්නවා. ගහක හැප්පිලා වැටුණොත් නිවන් දකින්නවා. වලක වැටුණොත් නිවන් දකින්නවා. ගවර වලක වැටුණොත් නිවන් දකින්නවා කියලා. ඉතින් ඒ වාගේ ගියා. ඒ කාලේ සම්මා සම්බුදුයි කියලා ප්‍රතිඥා දුන්න අය ගන් නියංගන් හරහා යනවා. ගිහිල්ලා අහනවා මේ පින්වත මේ අහවල් ගමට යන්නේ කොහෙද? ඊට පස්සේ ඔබගේ නම මොකද්ද? කින්ද මන්ද හැම දෙයක්ම අහනවා. ඊට පස්සේ බල්ලෝ අරෙන් පන්නගෙනට මෙහින් දුවනවා, වැටෙනවා. ඉතින් හිතන්නේ හැම දෙයක්ම දන්නවා කියලා. ඉතින් මිනිස්සු එයයිගෙන් අහනවා හැම දෙයක්ම දන්නවා නම් ගම් වලට යන පාරවල් මොකටද දහන්නේ? හැම දෙයක්ම දන්නවා නම් මගේ නම මොකටද දහන්නේ? හැම දෙයක්ම දන්නවා නම් බල්ලෝ කනකොට බල්ලෝ පන්නනකොට ඇයි දුවන්නේ? ඉතින් අහනකොට උත්තර නැති වෙලා යනවා. එයාලා කියන්නේ එකක් තේරෙන්නේ එකක්. එයාලගේ ජීවිතය හාත්පසින් වෙනස්. ඔය වගේ මහා විගඩන් තිබ්බ දෘෂ්ටි ජාලා තිබ්බ ලෝකයක තමයි බුදුරජාණන් වහන්සේ සුන්දර වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දේශනා කළේ ලෝතුරා සම්බුදු බවට පත් වෙලා. ඉතින් උන්වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සත්‍තිස් බෝධිපාණිසික ධර්මය දේශනා කළාමා මහ නිවන් මඟ විදිහට. ඉතින් ඒ නිවන් මාර්ගයේ සුන්දරයි, ගහම්බීරයි, පිවිතුරුයි. ඉතින් ඒ වගේ නිවනත් ගහම්බීරයි, සුන්දරයි, පිවිතුරුයි. ප්‍රතිපදාවට නිවන ගැලපෙනවා. ඒ ප්‍රතිපදාවෙන්මයි රාග දේශ මොහ සේවෙන්නේ. රාග දේශ මොහ සේවීම තමයි අමා මහ නිවන. එතකොට මේ වාගේ ගංගානම් ගඟේ වතුර යමුනා නදියත් එක්ක පෑහිලා යනවා වගේ. ගංගානම් ගඟේ වතුර යමුනා නදියත් එක්ක පෑහිලා යනවා වගේ. නිවනේ ප්‍රතිපදාව නිවනත් එක්ක පෑහිලා යනවා. හරියට පෑහෙනවා. පරස්පර විරෝධී නැහැ. මේ විදිහට ධර්මයේ දේශනා කරපු වෙනස් ශාස්ත්‍රුන් වහන්සේ නමක් අතීතේවත් වර්තමානයේවත් මම නම් දකින්නේ නැහැ කියලා සක්දෙවිඳු සුධර්මා දිව්‍ය සභාවේ දහම් දේශනාව. දිවුරු ප්‍රීති ගෝසා කළා. සාදු නාදින් ගිගුම් දුන්නා. ඊළඟට පස්වෙනි කාරණාව කියනවා පින්වත් දෙවිවරුනි මේ දහන්ට ලාභ සත්කාර බුදුරජාණන් වහන්සේට තරම් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙන තවත් කෙනෙක් නැහැ. හැබැයි ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා රාජ්‍ය සිටු මැතිවරුන්ගෙන් ලැබෙනවා. ඉතින් ඒ වාගේ ලෝකයා මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට ඇලෙද්දී භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රහාණය කරන ලද මත්වීමෙන් යුතුව දන් වළඳනසේක. බුදුරජාණන් වහන්සේ ප්‍රහාණය කරන ලද මත්වීමෙන් යුතුව දන් වළඳන මේ ගුණයෙන් යුක්තව වාසය කරන මේ ගුණය අතීතයේ හෝ වර්තමානයේ හෝ බුදුරජාණන් වහන්සේගෙන් තොරව නම් මා දකින්නේ නැහැ. ඒ කියන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේට බොහෝ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉපදුනා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට දානේ පූජා කරනවා රජ සිටු මැතිවරු. වැඩි ඕනේ අසද්දෘස මහා දානේ. ඒ සංඝ පිරිස 500ක් සංඝයාට ඇත්තු කුඩ ඉසලනවා. ඊළඟ 500ක් කන්‍යාවෝ ළඟ සඳුන් කල් කඹරනවා. සුවඳෙන්ද දානශාලාවට. 500ක් කන්‍යාවෝ චාමරයෙන් පවන් සලනවා. ඊළඟට මෙහි 500ක් දාන භාජන වලින් රජවරු දම් බෙදනවා. ඊළඟට මේ විදියට අනේක ප්‍රකාර. එතකොට ඒ කිසිවකදී බුදුරජාණන් වහන්සේට උදන් ගැනීමක් නැහැ. ඒ ලාභ සත්කාර වලින් යටවීමක් නැහැ බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ කසී බහරද්වාජ වෙනුවෙන් කුඹුරට ගිහිල්ලා වැඩලා එතන දානේ නොලබා වඩිනකොට යම් හිතක්ද තියෙන්නේ
අසද්දෘස මහා දාණයට වැඩලා එනකොටත් ඒ හිතමයි. ඒ හිතමයි. ඊළඟට දෙවියන් විසින් දානේ පූජා කරන කොටත් බුදුරජාණන් වහන්සේ දුගී පල්පතේ පිළිණු පිට්ටුව වළඳන කොටත් ඒ හිත ඒ විදිහමයි. මත් වෙන්නේ නැහැ. ලාභ සත්කාරයෙන් මත් වෙන්නේ නැහැ. ඉතින් ලාභ සත්කාරයෙන් මත් නොවි දන් වළඳන මෙවැනි වූ ශාස්ත්‍රෝන් වහන්සේ නමක් අතීතේවත් වර්තමානයේවත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ හැර මම නම් නොදකිමු. අපට නම් දකින්න නෑ දෙවරුනි ඒ වගේ දෙයක්. සුධර්මා දිව්‍ය සභාවම සාදුනාදෙන් ගිගුන් දුන්නා. පංචසික දැන් කියනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සක් දෙවිඳු. හයවෙනි බුදු ගුණ දෙක කියන්න ගත්තා. ඒ තමයි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හික්මීමට පිළිපන් සේක ශ්‍රාවකයෝද බඹසර වැස නිම කර රහතන් වහන්සේලාද පිරිවරාගෙන වැඩ සිටිනවා. ඒත් භාග්‍යතුන් වහන්සේ ඔවුන් සිතින් බැහැර කරලා හුදකලා භවයේ යලුණු සිතින් වාසය කරන්නේ. මෙසේ ශාවක පිරිස් මැද හුදකලා භවෙන් ඇසුරු කරන ගුණින් යුතු තවත් ශාස්ත්‍රුන් වහන්සේ නමක් නන්නේ. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ඇලිලා නැහැ. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ඇලිලා නැහැ. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ඇලිලා නැහැ කියන එක ප්‍රකට වෙන තැනක් කියන්නම්. පිරිනිවන් පාපු වෙලාව. මේ මුළු බුද්ධ ශාසනයම ඉදිරියට ගෙනියන්නේ කවුද? මහා කස්සප මහ රහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මොහොතක්වත් මහා කස්සපයන් කෝ කියලා ඇහුවද? ඒ වෙලාවේ මහා කස්සප මහ රහතන් වහන්සේ ඈත වනේ නිරෝධ සමාපත්තියට සමවැදිලා. යම් මොහොතක බුදුරජාණන් වහන්සේ කස්සප කෝ කියලා සිහි කළොත් එහෙම ඒ කස්සප මහ රහතන් වහන්සේගේ නිරෝධ සමාපත්තිය නැති වෙනවා. ශාස්ත්‍රුන් වහන්සේ සිහි කරපු ගමන් ඒ ශ්‍රාවකයාගේ පැමිණීම නිරෝධේ නැති වෙනවා. නිරෝධ සමාපත්තිය. එහෙමවත් සිහි කළේ නැහැ. නොඇලුණා. ආනන්දයන් වහන්සේට කිව්වා ආනන්ද මේ කස්සපට කියන්න මේ ඉදිරියට මේ ශාසනය පවත්වාගෙන යන්න මෙහෙමයි කියලා. මොකවත් නැහැ. මහා සංඝ පිරිසක් පිරිවරාගෙන වැඩ සිටිය බුදුරජාන් වහන්සේ 1250ක් නික්ලේශී මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩිය බුදුරජාණන් වහන්සේ පිරිනවම් පානකොට ඒ ආවට ගම්වල හිටපු සංඝ පිරිස 500ක් පිරිවරා ගත්තේ. උන්වහන්සේ පිරිනිවන් වඩින ගමනේ වතුර පොදක්වත් අරන් ගියේ නැහැ. පිපාසිතෝ ආනන්ද පානියන් ආහාර මට පිපාසයි ආනන්ද පැන් ටිකක් අරගෙන එන්න. උන්වහන්සේ පිරිනිවන් වඩින ගමනේ සිවුර දෙපට බිම අතුරලා ඒ තැන් වල කී ගමනක් නම් කලන්තය හැදුනද මගේ බුදුරජාණන් වහන්සේට. ගොඩාක් කලන්තය හැදුනා. එච්චර කය ගොඩාක් දුර වෙලා ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේට මට මෙහිම ශ්‍රාවකයෝ ඉන්නවා. එහෙම නැහැ. ඉතින් පාරලීය වනයේට ගිහිල්ලා උන්වහන්සේ අර ඇතා පළතුරු ගෙනල්ලා පූජා කරනකොටයි ආනන්ද ස්වාමීන් වහන්සේ උපස්ථාන කරනකොටයි බුදු හිතේ වෙනසක් නැහැ. සේක අසේක මහා සංඝරුවණක් පිරිවරාගෙන ප්‍රඥාවෙන් අග්‍ර ප්‍රාර්ථ සාරිපුත්තයන් වහන්සේ ළඟ සිටිද්දී ඊරහඳ අත ගහලා මහ පොරව පෙරලන්න තරම් ඉරිදී ඇති මුගලන් මහරහතන් වහන්සේ ළඟ ඉඳිද්දී තියෙන විරාගීව තියෙන පියවරෙන් මිහි මණ්ඩල සෙල්ලෙන මහා කස්සපයන් වහන්සේ ළඟ ඉඳිද්දී කල්පයක් පවතින තේජස තියෙන යක්ෂයන්ගේ දාඩිය දාන තරම් නම ඇසූ පමණින් බිය හිතෙන අඟුලිමාලයන් වහන්සේ ළඟ ඉඳිද්දී දුටු දුටුවන්ගේ නෙත්සිත සනසන මුවමල්ලක් ඇති මිහිරි ලෙස කතා කරන ආනන්දයන් වහන්සේ ළඟ සිටිද්දී අනෝල් තත්ත්ව විලෙන් පැංගේන සුමන සාමණේරයන් වහන්සේ ළඟ ඉඳිද්දී මට මේ වගේ සංඝ පිරිසක් ඉන්නවනි කියලා හිතෙන්නේවත් නැහැ. බුදුරජාණන් වහන්සේ බුද්ධ කෘත්‍ය කරනවා අන් අයට නිවන ලැබලා දෙන එච්චරයි. මේ වගේ ශ්‍රාවකයන්ට නොඇලුන ශාස්ත්‍රුන් වහන්සේ නමක් පින්වත් දෙවිවරුනි අතීතේ හෝ වර්තමානයේ හෝ වෙන කෙනෙක් නම් අපේ බුදුරජාන් වහන්සේ හැර දකින්න නැහැ. දිව්‍ය සභාව සුධර්මා දිව්‍ය සභාව සාදු නාදෙන් ගිගුම් දුන්නා. ඊළඟට කියනවා 7 වෙනි බුදු ගුණය. පින්වත් දෙවිවරුනි ඒ භාග්‍යතුන් වහන්සේ වනාහි යම් ආයුරකින් වදාරණසේක්ද ඒ ආයුරෙන්ම කරනසේක යථාවාදී තථාවාදී යථාකාරේ. මේ වාගේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් නම් අතීතේවත්
වර්තමානයේවත් බුදුරජාන් වහන්සේ හැරෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ අපිට සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රදාන වීරිය, සතර ඉරිදිපහද, ඊළඟට පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ග, සත්‍තිස් බෝධිපාශික ධර්මිය වදාලා. ඒවා බුදුරජාණන් වහන්සේ නොකරපු ඒවාද? සියල්ලම කරපු ඒවා. යමක් කළා දෙයයි කිව්වේ. ඊළඟ මේ බුද්ධ ශාසනයේ තියෙනවා යන්තාක් වැඩපිළිවෙලවත්. ඒ වැඩපිළිවෙල ඔක්කොම බුදුරජාණන් වහන්සේ කරපේව නෙවෙයිද? මේ මුළු බුද්ධ ශාසනයේම යථාවාදී තථාකාරී තථාවාදී යථාකාරී කරපු දෙයක්මයි මේ දේශනා කරලා තියෙන්නේ. දේශනා කරපු දේවල්මයි බුදුරජාණන් වහන්සේ කරලා තියෙන්නේ. පුදුම සාගතයි. බුදුරජාණන් වහන්සේ යමක් කිව්වොත් ඒක කරනවා, කරන දේ කියනවා. වැඩි ඕනේ පින්වත් මහණෙනි, තුන් සිවුරෙන් වාසය කරන්න කියලා කියන වාක්‍ය පවා එදා බුදුරජාණන් වහන්සේ සංඝයාට චීවර අනුදැන වදාරන්න ඕන කියලා. සීතල වැටි දවස් කාලේ දවස් 8ක් හිම වැටෙන කාලේ මහා වනයේ උන්වහන්සේ වැඩ හිටියා. සවස් කාලේ වෙනකොට උන්වහන්සේ අඳනේ පිටින් ගොඩාක් වෙලා සක්මන් කළා. සිවුර අයින් කළා. රාත්‍රිය වෙනකොට ඇඟට සීතලයි. ඊට පස්සේ උන්වහන්සේ තව සිවුරක් පොරව ගත්තා. ඊට පස්සේ තව රාත්‍රිය වෙනකොට තව සීතලයි. තව සිවුරක් පොරව ගත්තා. තව රාත්‍රිය වෙනකොට තව සීතලයි. තව සිවුරක් පොරව ගත්තා. දැන් සිවුරු 3ක් පුරව ගත්තා. අන්දනෙත් එක්ක 4යි. ඊට පස්සේ 4 වෙනි සිවුර පොරවගෙන සක්මන් කරනකොට මෙලි වුණා. ඒතර බුදුරජාන් වහන්සේ සිවුරු 4 අන්දනෙයයි තව සිවුරු 3යි. ඒ සිවුරු 3න් එකක් තනිපට සිවුරු විදියටයි. තව සිවුරු 2ක් එකතු කරලා ඒකට දෙපට සිවුරු කියලායි. අන්දනේ තනිපට සිවුරයි දෙපට සිවුරයි ඕනම භික්ෂුවකට සෑහේ කියලා ප්‍රකාශයක් කළා. අනුදැන වදාලා. ඒක බුදුරජාන් වහන්සේම කළානේ. පුදුම සහගතයිනේ. ඉතින් ඒ නිසා පින්වත්නි, ওই සාමාන්‍ය පුංචි දෙයක් කිව්වේ. මේ නිවන් මාර්ගයේ කුසල් දහම්, අකුසල් දහම්, සියන්තාක් අකුසල්, යන්තාක් කෙලෙස්, යන්තාක් අනංගන ධර්මයෝ, යන්තාක් ආශ්‍රව ධර්මයෝ, යම්කිසි ඒ වගේම යන්තාක් උපක්ලේශ, යන්තාක් අනුසය බුදුරජාණන් වහන්සේ දේශනා කළාද? ඒ සියල්ලම බුදුරජාණන් වහන්සේ ප්‍රහාණය කරපු ඒවා. යන්තාක් දුක ගැන කිව්වද? ඒ සියලු දුක් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ඒවා. යන්තාක් නිවන ගැන කිව්වද? ඒ නිවන බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරපු එක. යම්තාක් මාර්ගය ගැන වදාළාද? ඒ සියලු මාර්ගය බුදුරජාණන් වහන්සේ කරපු එක. යථාවාදී තථාගාරී යථාකාරී තථාවාදී. මෙවැනි වූ ශාස්ත්‍රඥ වහන්සේ නමක් නම් අතීතේ හෝ වර්තමානයේ හෝ බුදුරජාණන් වහන්සේ හැර දකින්න නෑ කියලා ප්‍රීති ගෝසා කළා. බුදු ගුණ කියන්න ගත්තා. සුධර්මා දිව්‍ය සභාව සාදුනාදෙන් ගිගුන් දුන්නා. පංචසික කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ 8 වෙනි ගුණේ සාග්දෙවිඳු කියා හිටියා. ඒ තමයි ස්වාමීනි මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගට මුල් වන කරුණු පිළිබඳව කිසිම සැකයක් නැහැ. බුදුරජාණන් වහන්සේට නිවන් මාර්ගයේ පිළිබඳව සැකයක් නැහැ. කෙසේද කියලා සැකයක් නැහැ. ඉතින් ඒ නිසා සැකය දුරු කරපු සිතින් නිර්වාණ මාර්ගයේ පිළිබඳව සැකය දුරු කරපු මෙතරම් ඍජුසිතකින් වාසය කරන ශාස්ත්‍රුන් වහන්සේ නමක් අතීතේවත් වර්තමානයේවත් බුදුරජාණන් වහන්සේ හැරෙනම් දකින්ට නෑ කියලා ප්‍රීති ഘോഷා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේට නිවන් මාර්ගය යන සැකයක් තියෙනවද? දවසක් බ්‍රාහ්මණෙක් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේට බ්‍රහ්ම ලෝක යන හැටි කියන්න පුළුවන්ද? ඊට පස්සේ කියනවා බ්‍රාහ්මණ ඔබගේ ගම කොහෙද? ඊට පස්සේ කියනවා මගේ ගම රජගහ නුවර. ඊට පස්සේ කියනවා ඔබට රජගහ නුවර ඉඳලා සවැත් නුවරට එන්න පාර කියන්න පුළුවන්ද? ස්වාමීනි මට පාර කියන්න පුළුවන්. හැබැයි බ්‍රාහ්මණය ඔබට රජගහ නුවර ඉඳලා සාවස්තියට එනකොට පාර කියනකොට ඔබ නිතර යන්නේන පාර වැරදෙන්න පුළුවන්. ඒ ශාස්ත්‍රුන් වහන්සේට බඹලෝ ගැන කියනකොට වරදින්නේ නැහැ ඒ පාර. දෙව්ලොවට යන මඟ කියනකොට වරදින්නේ නැහැ. අමා මහ නිවන පිණිස කියන මාර්ගේ වරදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේමයි මග්ගක්ඛායි මග්ගඤ්ඤෝ මග්ගකෝවිදු. බුදුරජාණන් වහන්සේ තමයි මාර්ගයේ දක්ෂ, මාර්ගය කියන කෙනා. මාර්ගයේ අතිශයින්ම පැහැදිලා ඉන්න, මාර්ගය මනාව දන්න උත්තමයා.
ඒ නිසා බුදුරජාණන් වහන්සේට නිවන් මාර්ගය ගැන කිසිම සැකයක් නැහැ. කිසිම සැකයක් නැහැ. මිනිසුන්ට තමන්ගේ ගෙදර වරදිනවනේ පින්වත්නි. නිකමට බලන්න තමන්ගේ ගෙදර වරදිනවා. වාහනයක යනකොට ගෙදෙට්ට යන හන්දිය පොඩ්ඩක් පහු කළා ආයෙ වාහන රිවර්ස් කරගෙන යන අවස්ථා තියෙනවා. ඒ නිසා තමන්ගේ ගෙදෙට්ට යන පාර වරදිනවා මිනිසුන්ට. බුදුරජාණන් වහන්සේට අමා මහ නිවන පිළිබඳව පාර නම් සැකයක් නැහැ. ඉතින් ඒ නිසා මේ බුදු ගුණාට ඒකට ඔබ දැන් බුදු ගුණාට ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ සක්දිවිඳු සුධර්මා දිව්‍ය සභාවේ කියන ලද ඒ තමයි බොහෝ ජනයාට හිතසුව පිණිස බොහෝ දෙව් මිනිසුන්ට හිතසුව පිණිස යහපත අනුකම්පාව පිණිස පහළ වූ වෙනස් ශාස්ත්‍රූන් වහන්සේ නමක් නැහැ බුදුරජාණන් වහන්සේ තරම් අතීතේවත් වර්තමානේවත්. ඊළඟට ස්වාකාත වූ සම්දිට්ඨික වූ අකාලික වූ එහිපස්සික ඕපනයික වූ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි ඒ ධර්මයේ ගුණ වලින් සුශෝභිත ධර්මයක් දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේ නමක් අතීතේවත් වර්තමානයේවත් බුදුරජාණන් වහන්සේ හැරනම් දකින්න නැහැ. ඊළඟට මේ කුසල්ය මේ අකුසල්ය මේ සේවනය කළ යුතුයි මේ සේවනය නොකළ යුතුයි මේ යහපත් මේ අයහපත් මේ සුදු දේවල් මේ කළු දේවල් ආදි වශයෙන් යහපත අයහපත ගැන මනාව පෙන්වා දුන්න ශාස්ත්‍රුන් වහන්සේ නමක් අතීතේවත් වර්තමානයේවත් බුදුරජාණන් වහන්සේ හැරෙන්නේ නැහැ. ඊළඟට පින්වත්නි මේ තමයි නිවන් මාර්ගය මේ තමයි නිවන පෙන්වලා දුන්න බුදුරජාණන් වහන්සේ. නිර්වාණ මාර්ගයේ නිවනට පෑහිලා යනවා. නිවනටම නිර්වාණ මාර්ගයේ පෑහිලා යනවා. ගංගානම් ගඟේ වතුර යමුනා නදිය හා පෑහෙයිද නිවන් මාර්ගයේ නිවන හා පෑහිලා යනවා. මේ විදිහට ප්‍රතිපදාව නිවන හා පෑහිලා යන වෙනස් ශාස්ත්‍රුන් නිවනක් දේශනා කරපු පෑහිලා යන මාර්ගයයි ප්‍රතිපදාවයි නිවනට පෑහෙන වෙන ශාස්ත්‍රුන් වහන්සේ නමක් නම් මෙහෙම දේශනා කළා නෑ. බුදුරජාන් වහන්සේ හැර අතීතේවත් වර්තමානයේවත් දකින්න නෑ. ඊළඟට පස්වෙනි බුදු ගුණේ විදිහට සක්දෙවිඳු දේශනා කළා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට බොහෝ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉපදෙනවා. රාජ මහා මාත්‍යවරුන්ගේ පටන් බ්‍රහ්ම ලෝකේ දක්වාම කීර්ති ගෝසාව පැතිරිලා සත්කාර උපදිනවා. ඒත් කිසිවකට නොඇලුන සිතෙන් දන් වළඳන මෙවැනි වූ ශාස්ත්‍රුන් වහන්සේ නමක් අතීතේවත් වර්තමානයේවත් බුදුරජාණන් වහන්සේ හැරෙනකොට නම් දකින්න නෑ. ඊළඟට දේශනා කළ සක්දෙවිඳු සුධර්මා දිව්‍ය සභාවේ සේක අසේක ශ්‍රාවක සංඝගණ පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ කිසිම සංගරුවණක් ගැන හිතේ ඇලීමක් නැතුව හුදකලාවේ බුදුරජාණන් වහන්සේ විවේකයෙන් හුදකලා සිතින් වාසය කරනවා. මෙවැනි වූ ශාස්ත්‍රුන් වහන්සේ නමක් තවත් නැහැ බුදුරජාණන් වහන්සේ හැර අතීතේවත් වර්තමානයේවත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ යථාවාදී තථාකාරී තථාවාදී කරන දේ කියන දේ කරන වෙනස් ශාස්ත්‍රුන් වහන්සේ නමක් අතීතේවත් වර්තමානයේවත් තවත් නම් දකින්න නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මාර්ගය ගැන බුදුරජාණන් වහන්සේට කිසිම සැකයක් නැහැ. සැකයක් නැතුව අමා මහ නිවන් මාර්ගයේ දේශනා කරපු වෙනස් ශාස්ත්‍රුන් වහන්සේ නමක් අතීතේවත් වර්තමානයේවත් බුදුරජාණන් වහන්සේ හැරනම් දකින්න ලැබෙන්නේ නැහැ කියලා ඉතින් සක්දෙවිඳු බුදුගුණ කිව්වා. බුදුගුණ කියනකොට අනිත් දෙවරු එක හඬින් සාදුකාරය පැවැත්වුවා සුධර්මා දිව්‍ය සභාවේ. ඉතින් දෙවරු කියනවා අනේ මේ වාගේ ගුණ තියෙන බුදුරජාණන් වහන්සේ නමං බුදුරජාණන් වහන්සේ මෙච්චර ගුණ තියෙනවා. අනේ ශක්‍ර දේවේන්ද්‍රය. දැන් දෙවරු එක එක පාටින් බබලෙන්න ගත්ත බුදුගුණ අහලා. කියනවා ශක්‍ර දේවේන්ද්‍රය අනේ සතර නමක් අනේ බුදුරජාණන් වහන්සේලා හතර නමක් මේ ලෝකෙට ඉන්නවා නම් මේ දිසා හතරට මේ ලෝකෙට බොහෝ යහපතක් ආයේ බලන්න දෙයක් නැහැ. එතකොට තව දෙවි කෙනෙක් කිව්වා හතර දෙනෙක් ඕනේ. ඔය තරම් ගුණ සම්පන්න බුදුරජාණන් වහන්සේලා තුන් නමක් ඉන්නවා නම් ඒ ඇති මේ තුන් ලෝකෙටම බුදුරජාණන් වහන්සේලා තුන් නමක් ඉන්නවා නම් මේ තුන් ලෝකෙටම ඔය ඇති කිව්වා. ඊට පස්සේ තව දෙවි කෙනෙක් කිව්වා නෑ තුන් නමක් ඕනේ නෑ.
දෙව් මිනිසුන්ට යහපත පිණිස බුදුවරු දෙනමක් ඉන්නවනම් මේ ලෝකෙට මේක මහා ශාන්තියක් කිව්වා. මහා සැනසෙල්ලක් කිව්වා. එතකොට සක්දෙවිඳු දෙවිවරු එමතුවා. පින්වත් නිදුක්වරුනි, එක ලෝක ධාතුවක සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනමක් පෙරපසු නොවි පහළ වෙන්නේ නැහැ. එක ලෝක ධාතුවක එක බුදු කෙනයි පහළ වෙන්නේ. ඒ නිසා පින්වත් දෙවිවරුනි, නුඹලා මෙහෙම හිතන්න. ඒක සිද්ධ වෙන්නේ නැති දෙයක් බුදුවරු දෙනවා පහළ වෙනවා කියන එක. ලෝකේ උතුම් දේවල් එකයි. ඒ නිසා වැඩ ඉන්න අපේ බුදුරජාණන් වහන්සේ නිදුක් නිරෝගීව බොහෝ කාලයක් වැඩ සිටිත්වා කියලා බුදුරජාණන් වහන්සේගේ දීර්ඝායුෂ පතන්න කිව්වා. ආන්න පින්වත්නි, ස්වභාවය බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. ඉතින් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිදුක් නිරෝගීව බොහෝ කාලයක් වැඩ සිටිත්වා කියලා හිතන්න කිව්වා. ඉතින් අර දිවුරු එක හඬින් සාදුකාර දීලා ඒ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිදුක් නිරෝගීව බොහෝ කාලයක් වැඩ සිටිත්වා කියලා දිව්‍ය සභාවේ ඒක නින්නාද කළා. එතකොට තමයි සනන් කුමාර බ්‍රහ්ම රාජ්‍ය ආකාශයේ මොහොතේ පහළ වුණා. සනන් කුමාර බ්‍රහ්ම රාජ්‍ය ආවට පස්සේ ඊළඟට මොකද උනේ කියලා අපි ඊළඟ වැඩසටහනේදී අහමු. ඉතින් ඒ නිසා බොහෝ දෙනාට හිතසුව පිණිස භාග්‍යතුන් වහන්සේ වැඩ සිටින්නේ. ඉතින් ඒ අසිරිමත් සම්බුදු ගුණ 8ක් සක්දෙවිඳු වදාලා. ඒ සක්දෙවිඳුගේ මුවෙන් කියවුණ අසිරිමත් සම්බුදු ගුණ 8න් විරාජමානව බබලන බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා. ආර්ය මහා සංඝරත්නයේ සරණ යනවා. අසිරිමත් සම්බුදු සරණින් ඔබේ ජීවිත සුවපත් වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත්නි, අද දවසේ අසිරිමත් සම්බුදු සරණ දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් සමන්තා විජේසිංහ මහත්මිය සහ ශ්‍රී මින්ද මානගේ මහත්මයා විසින්. ඉතින් ඒ නිසා මේ පින්වතුන්ට අපි පින් අනුමෝදන් කරමු. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු ගුණ 8ක් අපි කතා කළා. ඒ උතුම් සම්බුදු ගුණ 8 ආනුභාවයෙන් අනන්ත සම්බුදු ගුණවල ආනුභාවයෙන් අපේ මව් රටටත් ලෝකයටත් සියලු යහපත රැකවරණය වේවා. නිදුක් නිරෝගීව බියක් සැකක් නැතුව මනුෂ්‍ය වර්ගයාට ජීවත් වෙන්න බුද්ධානුභාවයෙන් ආශිර්වාද වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් කරනවා. විශේෂයෙන් සක් දෙවිඳුන්ට, පංචසික දෙවියන්ට, සතරවරන් දෙවියන්ට, සනන් කුමාර බ්‍රහ්ම රාජය ඇතුළු දිව්‍ය සභාවේ සියලු දෙවිවරුන්ට පින් අනුමෝදන් වේවා. ඉතින් ඒ වගේම සියලුම දෙවිවරු මේ පින් අනුමෝදන් වෙලා සියලු දෙනා ආරක්ෂා කරත්වා. මිය පරලෝකීය එච්.ජී. විජේසිංහ මහත්මයාට සහ ආර් මානගේ මහත්මයාට මේ සියලු පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වෙලා මේ සියලු දෙනාට පරලෝක සැපයම සැලසේවා කියලා පින් පමුණවනවා. පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ උතුම් නිවන් මාර්ගය අපිට මේ විදිහට කියලා දුන්නා. ඇත්තටම අපේ ජීවිතේට බොහෝ යහපත හිතසුව පිණිස කටයුතු කළේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ. ඒ නිසා ඔයාලා පුරුදු වෙන නිතරම දැන් අපිට හිතෙනවානේ අර හාමුදුරු නමකුත් කිව්වේ කියලා තිබුණේ ලොකු ස්වාමීන් වහන්සේ වගේ 4 නමක් පහළ වෙනවා නම් තව ඇති කියලා. එහෙම පහළ වෙන්නේ නැහැ. අපිට තියෙන්නේ ඉන්න උතුම් කෙනා බොහෝ කාලයක් නිදුක් නිරෝගීව දීර්ඝායුෂව වැඩ සිටිත්වා කියලා හිතන එකයි. ඒ නිසා අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලා, අනගාരികා මෑණිවරු, පැවිදි අපේක්ෂක දූ පුතුන් ගෞතම සසුනේ පිහිට ලබත්වා. ඒ වගේම අප්‍රේල් 24 වෙනි දින 11 වන ජන්මදිනයේ සැමරූ ලක්වින් මානගේ පුතුණුවන්ට ඒකාන්තයෙන් මේ පින් අනුමෝදන් වෙලා ඒ දරුවට ගෞතම බුද්ධ ශාසනයේ සියලු යහපත රැකවරණී ආරක්ෂාව සැලසේවා. ඒ වගේම මේ රැස් කරන සියලුම පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන් අනුමෝදන් වේවා. රණුකී මානගේ දියණියට සහ සුජීවත්ව සිටින මෑණියන් දෙදෙනාට ආශිර්වාද කරනවා. රණුකී මානගේ දියණිය නිදුක් නිරෝගී වේවා. ඒ වගේම මෑණියන්, පවුලේ සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සියලු දෙනාට සෙත් වේවා. සමන්තා විජේසිංහ මහත්මිය, ශ්‍රීමින්ද මානගේ මහත්මයා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර, ඒ සියලු දෙනාට ගෞතම බුද්ධ ශාසනයේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේගේ අසිරිමත්
සම්බුදු ගුණේ ආනුභාවයෙන් සිත් පහදවාගෙන බුදු සසුනේ පිහිට පිළිසරණ ලබන්න සත්පුරුෂ ඇසුර සලසා ගන්න මේ ධර්ම දාන පින හේතු වාසනා වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. අපගේ මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍ර ආදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ලක්විරු ගුවන් විදුලියේ ශ්‍රද්ධා රූප වාහිනිය, එවන් කාර්ය මල්ලේ, ඒ වගේම දායකත්ව දරන පින්වතුන් ඇතුළු සියලු දෙනාට පින් සිදු වේවා. අපි කාටත් ගෞතම බුද්ධ ශාසනේ අසිරිමත් සම්බුදු සරණේ සැනසී දුකින් නිදහස් වෙන්න මේ පින් හේතු වාසනා වේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. අසිරිමත් සම්බුදු සරණ. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.